වේලාව හවස 3 පමණ වන්නට ඇත. ඉරිදා දින කම්මැලිකම නිසාම මා කාමරයට වී නිදා සිටියෙමි. තොරතුරුංචයන් නැතිවම නාද වෙන ජංගම දුරකථනය නිදිහානී සිටව මා එමතුම් ලබා ගත්තේ තරමක් කෝපයෙනි. මචං මන් දිල්ෂාන් මචං මං ඔබට හරියටම කතා කරේ හෙට එනවද කියලා දැනගන්න. මොකද යනවා නම් ගොඩක් දේවල් තියෙනවා බං ලෑස්ති කරගන්න. ඇමතුමත් සමග මාගේ ඔළුව යකාගේ කම්මැල තරම් විය. දිල්ෂාන් මාගේ පැරණි මිතුරෙක්. කලකට ඉහත මා එක්තරා ගුවන් විදුලි නාලිකාවක සේවය කරන කල්හි ඔහු දෙම නාලිකාවට සම්බන්ධව සේවය කළේය. විශ්‍රාමික වනජීවි නිලධාරියෙකු දිල්ෂාන්ගේ පියාගේ හදිසි මරණයෙන් පසු ඔහුට රැකියාවට සමුදීමට සිදුවිය. ඔවුන්ගේ තේවතු සහ අනෙකුත් ව්‍යාපාර බලා කියා ගැනීමට ඔහුගේ මවට සහ නැගණියට නොහැකි වූ නිසාවෙනි. දිල්ෂාන්ගේ පියා වනජීවි නිලධාරියෙකු ලෙස කටයුතු කරන කාලේ දිනක් හදිස්සියේම සප්ත කන්‍යා කඳුවැටියේ මාටින් ARDC-8 ගුවන් යානය අනතුරටපත් වූ ප්‍රදේශයේ මෙහෙයුමක් සඳහා යෑමට සිදු වී තිබිණි. මේ සඳහා 15 දෙනෙකුගෙන් යුත් වනජීවි නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් කැලයට වැදී ඇත්තේ දඩයම්කරුවන් සහ දැවජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමේ අදහසිනි. ඒ ඉතා දුෂ්කර මෙහෙයුමක් බව දිල්ෂාන්ගේ පියා දිනක් මා සමග පවසා ඇත. මේ පිළිබඳව විස්තර මාහට පවසද්දීත් මෙහෙයුම සිදු වී වසර 15කට වඩා වැඩි බව අඩවි වන නිලධාරියෙකු වික්‍රම සූරිය මහතා මාහට පවසා අදට වසර 3කට ආසන්නය. ඔහු මිය ගියේ හරියටම මීට මාස 6කට පෙර බව මතකය. මේ මෙහෙයුමේ විශේෂත්වය වූයේ දිල්ෂාන්ගේ පියා ඇතුළු වනජීවි නිලධාරීන් කිහිප දෙනෙකුටම සප්ත කන්‍යා ඝන වනාන්තරයේදී හමු වූ සුදු ජාතික රූමත් තරුණියක් නිසාවෙනි. මේ සඳහා සහභාගී වූ නිලධාරීන්ට නොයෙකුත් ගැටලු වලට මුහුණ පාන්නට සිදු වූයේ සිදු වූ අසාමාන්‍ය හේතුන් නිසාමය. කැලේට ඇතුළු වූ ඔවුන් කණ්ඩායම් වලට බෙදී කටයුතු කිරීමට කතිකා කරගෙන ඇත. ඒ අනුව වනයේ තුලදී තිදෙනෙකු බැගින් වූ කණ්ඩායම් වලින් සැදුම් ලද අතර එක් කණ්ඩායමට එක් ගිනි අවිය බැගින්ද ගමන් කතනේ බැගින්ද තිබූ බව කියවේ. යානයේ වැටුණු ඉසව්වට ලංවත්ම රාත්‍රී කාලයේදී වේදනාත්මක අඳුනා හා කෑගැසීම් වලින්ද අඩුවක් නොවූ බව වික්‍රම සූරිය මහතා අනාවරණය කර තිබිණි. මීට වසර ගානකට ඉහතදී සුදු ජාතික තරුණිය හමු වූ අයුරුත් ඇයගේ රුව බොහෝ සෙයින් මාටින් එයා ගුවන් අනතුරින් පසු හඳුනා ගැනීමට හැකිව තිබූ ගුවන් සේවිකාවකගේ මලසිරුරට සමාන බවත් වික්‍රම සූරිය මහතා අප සමග පවසා තිබේ. වනගත වූ දෙවන දිනේම ඔවුන්ගේ කණ්ඩායම ගුවන් අනතුරු සිදු වූ ප්‍රදේශය ආසන්නයේ කඳවුරු ලෑමට සූදානම් කරගත්තාය. එක් අයෙකු කූඩාර මසල මුර කිරීමටත් අනෙක් දෙදෙනා නිදා ගැනීමටත් මාරුවෙන් මාරුවට එසේ මුර කිරීමටත් තීරණය කළේ ජාවාරම්කරුවන්ගෙන් සහ වන සතුන්ගෙන් ඇතිවන පීඩා වළක්වා ගැනීමටය. එදින මධ්‍යම රාත්‍රී ආසන්නයේ මුරයේදී තිබුණේ වික්‍රම සූරිය මහතාටය. බෝර 12 රිපීටර් තුවක්කුවත් ඔළුව ලොකු එවරඩි විදුලි පන්දමත් ඔහු සතු විය. නිදි වර්ජිතව සිටි වික්‍රම සූරිය මහතාට ගලා යන දියපහරින් ඉංග්‍රීසි බසට සමාන බසින් සෙමෙන් ලයාන්විත ගියා මුමුණුණු ඇසීම මහත් පුදුමගෙන දෙන්නක් විය. ජාවාරම්කරුවන් අතර ඉංග්‍රීසි තරුණියක් කිසිසේත්ම මේ සුවිසල් වනයේ සිටිය නොහැක. කෙසේ වෙතත් ප්‍රදේශයේ කොතරම් සෝදිසි කළද කිසිවෙකුද සොයා ගැනීමට නොහැකි විය. පසුදා උදේ මිතුරන් දෙදෙනාටද මේ සිද්ධිය පැවසූ වික්‍රම සූරිය මහතා ඔවුන්ගෙන් මහත් අපහසුතාවයට පත් වූයේ ඔහුව බරපතල ලෙස සමච්චලයට ලක් කිරීම නිසාය.
පසුව නිගමනය වූයේ කුරුල්ලෙකුගේ හෝ වෙනත් සතෙකුගේ හඬක් විය හැකි බවය. දවල් කාලේ සෙමෙන් ගෙවිමින් තිබුණි. ඔවුන් කැලේ මුර සංචාරය කරද්දී අනතුරටපත් යානයේ මලකෑ සොන්බුන් කොටස්ද මගින්ගේ ඇට කැබලිද හමු වී තිබුණි. සුපුරුදු පරිදි ඒ සුවිසල් කඳු වැටියේදී එදින රාත්‍රියටත් ඔවුනට මුහුණ දීමට සිදු වූයේ ජාවාරම්කරුවන් ගැන කිසිදු හෝඩුවාවක් හෝ සොයා ගැනීමට අපොහොසත්ව සිටියේදීය. ඔවුන්ගේ අනෙකුත් කණ්ඩායම් වලටද තත්ත්වය එසේම විය. වෝකිටෝකී යන්ත්‍රය මගින් අමතර බැටරි සහ ආහාර ගෙනෙන ලෙස ප්‍රධාන කාර්යාලය දැනුවත් කළ ඔවුන් පෙර සිටි ස්ථානයේම රාත්‍රියට මුහුණ දීමට සූදානම් විය. එදින මධ්‍යම රාත්‍රියේ මුරේ යෙදී තිබුණේ වික්‍රමසූරිය මහතාගේ මිතුරා වූ කමල් පෙරේරාටය. ඔහු තරුණ වන නිලධාරියෙකි. රාත්‍රිය උදාවෙමින් පැවතුණි. උලලේනුන්ගේ මූසල නාදයත් නරින්ගේ උඩු පිරලීමත් වේගවත් මූසල සුළං හඬත් දිය පහරේ හෝ හඬත් වනයට එක් කළේ මහත් භයංකාරයකි. කමල් තමා සතු රිපීටර් ගිනියවිය සුරතෙහි දරා සිටියේ ඕනෑම සතුරෙකුට මුහුණ දීමේ සූදානමිනි. බැටරි දුර්වල වී යාම නිසා වනයට පැමිණි අනිත් කණ්ඩායමත් සමග පණිවුඩු හුවමාරුව මේ වන විට ඇනහිට තිබුණි. මධ්‍යම රාත්‍රිය උදා වෙමින් තිබිණි. ඉංග්‍රීසි බසට සමාන බසකින් තරුණියක් ගීතයක් ගායනා කරනු කමල්ට පැහැදිලි වැසෙන්නට වීමෙන් දෙලෝරත් විය. දවල් කාලයේදී වික්‍රමසූරිය මහතා මේ පිළිබඳ පැවසූ විට ඔහුට සමච්චල් කළ ආකාරයේ කමල්ට මැවී පෙනෙන්නට විය. ගීතය තව තවත් පැහැදිලි වැසෙන්නට විය. දෙපාරක් නොසිතූ කමල් අසල වූ දිය පහර දෙසට විදුලි පන්දම යොමු කළේය. පුදුමයකි. මේ මහරෑ ගණවනේ සුදු දරුණියක් නිරුවතින් දියනාමින් සිටියාය. කමල් වෙවුලන්නට විය. මේ සීතල රාත්‍රියේ මුළු සිරුරම දහඩියෙන් නැහැවී තිබුණි. අත වූ ගිනි අවිය වෙවුලන දෑතින් යුතුව කමල් ඇය දෙසට එල්ල කළේය. කවුද තොර? කවුද? හෙලවුණොත් වෙඩි තියෙනවා. කෝ මේ පැත්තරන? කමල්ගේ විධානයට ඇය අවනත නොවූවාය. නග්න වූ දවල ශරීරයෙහි රුවට කමල් වසඟ වූවා වැනිය. සුදු පැහැති කුඩා පියයුරු ඇයි හිරිමල් නොයිදුල් තරුණියක් බව කියා පෑවාය. ගිනි අවි ඇය දෙසට එල්ල කරගත් කමල් දිය පහර අසලට ලංවන්නේ ඇයව අත්අඩංගුවට ගැනීමට හෝ මෙල්ල කර ගැනීමේ අදහසිනි. hands up. කමල් ගෙකුරුවේ වහාම Tamante යටත් වන ලෙස සංඥා කරමිනි. ඇයි මම ඔයාට යටත් වෙන්නේ? ඇය පෙරලා ප්‍රශ්න කළාය. සඳේලීට දිලිසෙන ඇගේ දෙකලවා හා නග්න සිරුර විදුලි පන්දම් එළියට දිලිසුනේ මිහිපට සුරංගනක් සිහි කරමිනි. ඔයා කවුද? මං කවුරුනත් ඔයාට මොකටද? ඒක හරි. ඒත් මම මෙතන කරන්නේ රාජකාරියක්. මට ඔයා කවුද කියලා දැනගන්නම වෙනවා. කමල් එසේ පැවසුවේ ඇය දෙසට එල්ල කර තිබූ රිපීටර් රවිය පහතට හෙළමිනි.
ඔයා කොහොමද මෙතනට ආවේ? ඒක දිග කතාවක්. ඇය දිග සුසුමක් හෙළුවාය. හිවලුන්ගේ උඩුපිරුම වනාන්තරයේ දෙසින් තාමත් ඇසෙන්නේ තොරු තෝංචියක් නැති ලෙසිනි. කමල් ඇය වෙත ලං වූයේ තවමත් සිහින ලෝකෙ සිටින්නේදැයි සිතමිනි. මේ සුන්දර දවල තරුණියගේ නග්න සිරුර දැකීමෙන් ඔහු උමතුව සිටියේය. ඇය ආසන්නයට පැමිණි කමල් එක්වරම සුදු තරුණිය බදාගත්තේය. පුදුමේකි. ඇගේ කිසිම විරුද්ධත්වයක් ඇති නොවුනි. ප්ලීස්, ඔයාගේ යාළුවෝ දකින්න පුළුවන්. අපි පොඩ්ඩක් පල්ලෙහාට යමු. ඇගේ ඉල්ලීමට ඔහු එකඟ විය. හැඟීම විසී පොදිකමින් හද තුල තෙරපෙන බව කමල්ට පසක් වී තිබිණි. වාතු කෙරුවක් බඳු ඇගේ නග්න සිරුර දිව්‍යාංගනාවක් පරදන බව කිව යුතුය. අනේ මගේ ළඟට එන්න. කුරුල්ලන්ගේ කිචිපිචි නාදය වනයේ තුල රැවුදෙද්දී වනජීවී මිතුරෝ කමල් සොයන්නට විය. ඌට අයත් පාවහන් යුගල පහළ දොළ ළඟ මුලින්ම තියෙන දුටුවේ වික්‍රම් සූරිය මහතායි. පළපුරුදු බුද්ධිමත් නිලධාරියෙකු ඒ මහතා කඳු ගැටෙන් පහළට වෙන්න කුඩා අතුරුකිලි පොඩි වී තිබුණු දැකීමෙන් මහත් කලබලයට පත්විය. අනිවාර්යෙන්ම කමල්ට අනතුරක් වී ඇති බව ඔහුට වැටහිණි. ඔවුන් සතු වූ එකම ආරක්ෂකයා වූ රිපීටර් ගිනි අවියද කමල් සමග අතුරුදහන් වීම කණ්ඩායම් මහත් අසරණ කිරීමට සමත් වී තිබිණි. වෝකිටෝකි යන්ත්‍රයෙන් අනෙකුත් කණ්ඩායම් සම්බන්ධ කර ගැනීමට නොහැකි වූයේ ගුවන් විදුලි සංඥා ඉතාමත් දුර්වල මට්ටමක පැවති හේයිනි. කෙසේ වෙතත් කමල් සොයා ගැනීමට කඳු ගැටෙන් පහළට බැසීම ඔවුන්ගේ තීරණය විය. කඳු ගැටේ පාමුල නිරුවතින් මියගොස් සිටි කමල් මහතාගේ සිරුර වික්‍රම සූරිය මහතා ඇතුළු වනජීවි නිලධාරීන් කණ්ඩායම් මගින් සොයා ගන්නා විට සවස 3ද පසු වී තිබිණි. ඔහුගේ ඇඳුම්ද රිපීටර් ගිනි අවියද ඔහු අසල විය. ගැටලුවකට තිබුණේ කමල් ඇඳ සිටි සියලුම ඇඳුම් පිළිවෙලකට ගලවා තිබීම හා ගිනි අවියද ආරක්ෂිත අගුල දමා තිබීම හේතුවෙන් කමල්ට කැලේ සිටින ජාවාරම්කරුවන්ගෙන් කරදරයක් සිදු වී දැයි තිබූ හැඟීම ඔවුන්ගෙන් ඉවත් වීමට හේතු විය. ඔහුට කුමක් සිදු වීද? මහත් ප්‍රහේලිකාවකි. මලසිරුර මහත් පරිශ්‍රමයකින් ඔවුන් සිටින කඳවුරු භූමිය වෙත ගෙනීමට වනජීවි නිලධාරීන් කටයුතු කළහ. ඔවුන් මැදි වී ඇත්තේ ගැටලු රාශියකටය. එක් අතකින් ප්‍රධාන කාර්යාලය හා සම්බන්ධ කර ගැනීමට නොහැකි වීමත්, කැලයට ඇතුළු අනෙකුත් කණ්ඩායම් සමග සම්බන්ධතා ඇනහිටීමත්, ආහාර හිඟවීමත් ඔවුන් උබතෝකෝටික ප්‍රශ්න රාශියකට මුහුණ දුන්හ. සියල්ලටම වඩා ගැටලුව වූයේ භයානක ලෙස මියගොස් ඉදිමී කුණුවීමට ආසන්නව තිබූ කමල්ගේ සිරුරට කුමක් කරමුද යන්නයි. රාත්‍රී කාලයේ හිවලුන් මලමිනි ඇදගෙන යාවිදෝ ඇති වූ සැකේ නිසා ඔවුන් සිරුර ගසකෙල්ලීමට කටයුතු කළහ.
උදව් ලැබෙන තුරු මේ ස්ථානයේ කඳුරුලාගෙන සිටීමත් රාත්‍රියේ සියලු දෙනා නිදිවර්ජිතව සිටීමටත් වික්‍රමසූරිය මහතා ඇතුළු අනෙකුත් නිලධාරීන් තීරණය කළේ වෙනත් විකල්පයක් නැති නිසාවෙනි. සියලු දෙනා අකමැත්තෙන් සිටියදී රාත්‍රිය උදා විය. නිලධාරීන්ගේ මානසිකත්වය කුඩා දරුවන්ට සමාන විය. පාළු කැලේ දොළ පහර අඳෝනා නගමින් ගලා යමින් තිබිනි. විඩාපර වූ ඔවුන් රැහැයියන්ගේ නාදයෙන් පවා තැතිගත්හ. සම්බන්ධතාවයේ ගිලිහුණු රේඩියෝවද චුරුචුරු හඬ නගමින් තිබිනි. ඔවුන් සිටියේ කුමක් සිදුවේදෝ දෙගිඩියාවකිනි. ආහාර සකසා ගත්තද කමල්ගේ මලකුණෙන් වහනය වන දුර්ගන්ධය හේතුවෙන් කෑම ගන්නවා තබා ඕක්කාරය නොකර සිටියේ ඉතා අමාරුවෙනි. මොනවා වුණත් අපි කල්පනාවෙන් ඉමු. වික්‍රමසූරිය මහතා එසේ පැවසුවේ බෝරදොළ අර්ධ ස්වයංක්‍රීය රිපීටර් තුවක්කුව සුරතට ගනිමිනි. කෙමෙන් මධ්‍යම රාත්‍රිය ලං විය. ලතින් භාෂාවට සමාන ලයාන්විත ගීතය දොළපාර දෙසින් ඇසෙන්නට විය. වික්‍රමසූරිය ඇතුළු කම්පනයටපත් නිලධාරීන් යොහුසුළු විය. ක්ලික් යන හඬින් ගිනි අවියේ ආරක්ෂිත අගුල ඉවත් විය. විදුලි පන්දම් එළියට දවල තරුණිය දිස්සුවේ දෙවගණක් මෙනි. දෙයනේ සුද්දියෙක්. වික්‍රමසූරිය මහතාට කෑ ගැසිනි. ඇය නිරුවතින් දියනාමින් සිටියාය. බියට පත්ව සිටි නිලධාරීහු ඇය දෙසට වෙඩි තබන ලෙස ඉල්ලා සිටි අතර වික්‍රමසූරිය මහතා අඳුන් කුඳුන් විය. චීෆ්, ඔය හොල්මනක් ඉක්මනට වෙඩි තියන්න. මේකට පණ තිබුණොත් අපිත් ඉවරයි. මේකිව තමා මේකි තමා කමල්ම මරලා තියෙන්නේ. සිතීමට වෙලාවක් නැත. දියනාමින් සිටි සුදු තරුණිය දෙසට එල්ලේගත් වික්‍රමසූරිය මහතා වනයේ දෙවනත් කරමින් පිට වෙඩි දෙකක් ඇය දෙසට මුදා හැරියෙත් තරුණිය දොළ පහර දෙසට ඇද වැටුනෙත් එකම අවස්ථාවකදීය. දෙයනේ කෙල්ල ඇලට වැටුණා. අපි ගිහින් බලමු. වික්‍රමසූරිය මහතාගේ නියෝගය මත නිලධාරීන් දොළ පහර පරීක්ෂා කළද මල සිරුරක් සොයා ගැනීමට නොහැකි විය. උදේට බලමු. සමහර විට කෙල්ල බයට ඇලට වැටෙන්නේ නැති. මේ රෑ කන්ද බහින්න ගියොතින් අපිට අනතුරක් වෙන්න පුළුවන්. ඔව්හු කූඩාරමට ගියහ. කලින් ඇතුළු නිලදරුවා ගියාටත් වඩා වේගයෙන් වික්‍රමසූරිය වෙත දිවා ආවාය. චීෆ්, අරගේ කූඩාරම ඇතුලේ මැරිලවත් වෙඩි වැදිලවත් නැහැ. හෙළුවෙල්ලෙන් ඇතුළින්දගෙන ඉන්නවා. අපි ඇතුළේම ඕකිවරයක් කරමු. කනිෂ්ඨ නිලධාරියා වික්‍රමසූරියගෙන් ගිනි අවිය උදුරා ගැනීමට උත්සාහ කළද එයට ඉඩ නොදුන් වික්‍රමසූරිය කූඩාරමට ඇතුළු වූයේ සිදූ දේ හරියට දැන ගැනීමටය. නෙළුම් මලක්සේ ඇය කූඩාරම් මැද නිරුවතින් වැතිරි සිටියාය. කරුණා කළා ඔය ළමයි උතනින් නැගිටිනවද? ඔයගොල්ලෝ මට මොකද කරදර කරන්නේ? අපි කාටවත් කරදර කරන්නේ නැහැ. අපි කරන්නේ රාජකාරිය. රාජකාරිය කියලා මට වෙඩි තියෙන එක හරිද? වෙඩි තියන්න සිද්ධ වුණා. කට්ටිය ඔක්කොම කලබල වෙලා. ඔයා මොකද කැලේ කරන්නේ? කොච්චර කල් වෙනවද මෙහෙට ඇවිත්? මම ගොඩක් කල් ඉඳන් මෙහෙ ඉන්නවා. ඔයා තනියමද ඉන්නේ? ඔව්, මං දැන් තනියම ඉන්නේ. ළඟක් වෙනකම්ම මගේ මහත්තයත් හිටියා. හැබැයි හිටි හැටි එයා නැතිව ගියා. අහසට ඇදිලා ගිහින් එකපාරට නොපෙනී ගියා.
ඔයාගේ මහත්තයා කවුද? මගේ මහත්තයා තමයි මාටින් එයා ප්ලේන් එකේ පයිලට්. එතකොට ඔයා? මම මාටින් එයා සමාගමේ ගුවන් සේවිකාවක්. විවාහ වෙලා හිටියේ DC8 යානයේ ප්‍රධාන නියම ස්මිත් එක්ක. එතකොට කමල්ට මොකද උනේ? එයා පිස්සුවෙන් වගේ මගේ පස්සෙන් ආවා. සර්පයෝ කාලේ මැරුණේ. ඒකට මගේ සම්බන්ධයක් නැහැ. ඇයි සියලු විස්තර හෙළි කළේ ඔවුන් විමතියට පත් කරමිනි. එදා ලංකාවේ ගුවන් තොටුපළෙන් හරියට සිග්නල් දුන්නා නම් අපිට මෙහෙම වෙන්නේ නැහැ. ඒගොල්ලෝ වැරදියට සිග්නල් දීලා අපේ යානේ මේ කන්දේ හැප්පෙන්න සැලැස්සුවා. අන්තිමට මගේ මහත්තයාගේ වැරද්ද කියලා පත්තරවල දැම්මා. ඒ ඔක්කොම බොරු. වැරද්ද ලංකාවේ කන්ට්‍රෝල් රූම් එකේ. ඒගොල්ලෝ හරියට වැඩේ කරා නම් අදත් අපි ජීවතුන් අතර. අපිට මෙහෙම කරේ ඔයගොල්ලෝ. ඉතින් මම මොකටද ඔයාලට බය වෙන්නේ? ඊට අමතරව වසර ගණනකට පෙරදී යානේ අනතුරටපත් අවස්ථාවේ මියගිය ඔටාන්යාගේ සිරුර අනතුරෙන් ගල් දෙබොක්කාවක් අතරට විසවූ බවත් කිසිවෙකුගේ සොයා නොගත් බවත් තුවාල සිදු වී කුසගින්නේ ඊට කනගාටුදායක ලෙස මියගිය බවත් හැකිනම් මල සිරුර තිබූ ස්ථානයට ගොස් ඇට කැබිලිති මිහිදන් කර දමන ලෙසත් ඉල්ලා සිටියාය. වික්‍රම සූරිය ඇතුළු නිලධාරීන් මෙම සිද්ධියෙන් බොහෝ කම්පනයට පත්ව සිටියහ. නමුත් පළපුරුදු නිලධාරියෙකු වික්‍රම සූරිය මහතා මැනවින් එම ස්ථානයේ සිටියම්කත කර තිබුණි. ඔහු මිය යන විට පුතු වූ මා මිතුරන්ගෙන් කළ අවසාන ඉල්ලීම වූයේ මිතුරන් සමග එම ස්ථානයේ සොයා ගොස් ගුවන් සේවිකාවකගේ අස්ථි කොටස් සොයා ආගමික වතාවත් ඉටු කර මිහිදන් කරන ලෙසය. මා මිතුරා මායෙහි ගෙන්වා ගැනීමට මෙතරම් උනන්දු වන්නේ සප්ත කන්‍යා කඳුවැටිය වෙත යෑමට ඔහු විසින් සියල්ල සූදානම් කර තිබූ බැවිනි. මස්කෙලිය ප්‍රදේශයේ මා මිතුරාගේ නිවසට යන විට රෑ බෝ වී තිබුණි. ඔවුන් නිතා සෙනෙහසින් මා වැළඳගත් අතර පසුදා උදෑසන කන්‍යාවන්ගේ කඳුවැටිය බලා පිටත් වීමේ අදහසින් රාත්‍රී නිදි දෙව්දුව වැළඳ ගතිමි. එදින වැසිබර දිනයක් විය. නමුත් වැස්සට පැරදීමට අපේ සූදානමක් නැත. පියාගේ අවසාන ඉල්ලීම ඉටු කිරීමට මිතුරාත් ඔබ වෙත සත්‍ය කතා ලබා දීමේ අරමුණින් මාත් මෙහි සත්‍ය දැන ගැනීමට හිතවත් ස්වාමින් වහන්සේ නමකුත් භූත ශාස්ත්‍රය පිළිබඳ නිපුණ තරුණයෙකුත් ප්‍රදේශයේ දඩයමින් ජීවත් වන දක්ෂ වෙඩික්කරුවෙකුත් නිවාඩුවට ගමේ පැමිණි ශ්‍රී ලංකා යුද හමුදාවේ විශේෂ බලකායේ කපිතාන්වරයෙකුත් අප කණ්ඩායමේ සමාජිකයන් වූහ. වෙඩික්කරුවාගේ ගිනියවියට අමතරව මා කොළඹ සිට රහසිගතව ගෙන එන ලද බලපත්‍ර සහිත පොයින්ට් දෙකේ ස්වයංක්‍රීය පිස්තෝලයක් අප සතු විය. මිතුරාට අයත් පැරණි මිට්සුබිෂි ජිප් රථයෙන් කන්‍යාවන්ගේ කැලයට හැකිතරම් දුර ගොස් ඉන්පසු පයින් යාම අපගේ අරමුණ විය. ගමන ආරම්භ කෙරිනි. සීතල වැහි බිඳු වලින් අප තෙමා දැමුවේ මෙම ගමනට ආසිරිපතන්නාක් මෙනි. දුර්ග මාර්ගයේ අවසානයේ අප කණ්ඩායම කැලයට ඇතුළු විය. වැස්සෙන් ශක්තිමත්ව සිටි කූඩැල්ලන්ගෙන් අපට මහත් කරදර විඳීමට සිදු විය. වර්ෂාවෙන් බොහෝ ස්ථාන ජලයෙන් යට වී තිබුණද එම බාධක ජය ගැනීමට තීරණය කළෙමු. දින දෙකක දුෂ්කර ගමනකින් පසු ආසන්න වශයෙන් මීට වසර 17කට පෙර
මා මිතුරාගේ පියා කඳවුරු ගසාගෙන සිටි ස්ථානය වෙත ළඟා වන විට හවස් වී තිබිණි. අප ගෙන ගිය ද්‍රව්‍ය උපයෝගී කරගෙන රාත්‍රී ගත කිරීම සඳහා කූඩාරමක් තානා ගතිමු. ස්වාමීන් වහන්සේ කූඩාරම තුල සැතපීමට සලස්වා අප ආසන්නයේ එලිමානේ ගිමන් හරමින් සිටියෙමු. කෙමෙන් රාත්‍රිය උදා විය. මධ්‍යම රාත්‍රිය ආසන්න වෙත්ම තරුණියකගේ සිහින් ගීතරාවයක් අපට ඇසෙන්නට විය. අප සූදානම් වුණෙමු. වෙඩික්කරුද මාද ගෙනියවි සූදානම් කරගත් අතර කපු මහතාද ලහි ලහියේ සූදානම් විය. අප ඒ සිටින ස්ථානයට වේගයෙන් දිව ගියෙමු. කපු මහතාගේ මැතිරීමෙන් යම් වෙනසක් සිදුවෙමින් පැවතිනි. ස්වාමීන් වහන්සේ කෙලින්ම ඇයකින් ප්‍රශ්න අසන්නට විය. මීට වසර 17කට පමණ පෙර වික්‍රමසූරිය මහතා පැමිණි ආකාරයත් ඔහු මිය යන අවස්ථාවේ අවසාන ඉල්ලීම ලෙස අනුතුරින් මියගිය ගුවන් සේවිකාවකගේ ඇටසැකිල්ල සොයා මිහිදන් කරන ලෙස පැවසූ ආකාරයත් ඇයට දැන්විය. එබැවින් ඇය මියගේ ස්ථානය පෙන්වන ලෙසත් අප දවල තරුණ අවතාරයෙන් ඉල්ලා සිටියෙමු. දවල තරුණිය ඒ සියල්ල අපහට පෙන්වීමට එකඟ විය. ඇය ලබා දුන් තොරතුරු මත ගල් දෙබොක්කාවක් තුල තිබී ඇගේ අස්ථි කොටස් හා ගුවන් සමාගම වෙතින් ඇය වෙත ලබා දුන් රාජකාරී හැඳුනුම්පතද අපට සොයාගත හැකි විය. බෞද්ධ ආගමානුකූලව ඇගේ අස්ථි කොටස් මිහිදන් කිරීමට අප තීරණය කළේය. ඒ සඳහා එම ස්ථානයේ සුදුසු යයි තීරණය වුවද ඇගේ ඉල්ලීම වූයේ ඊට පහළින් නැති 12 අසල ගුවන් නියමු සැමියා වල දැමූ ස්ථානයේ ඇයද වල දමන ලෙසයි. අපි ඊට එකඟ වූයෙමු. සියල්ල සූදානම්ය. ස්වාමීන් වහන්සේ පිරිත් සජ්ජායනය කරන්නට විය. සුදු රෙදි කඩකේතු මාටින්නයා දවල ස්වරූපිනියගේ ඇට කැබලිති අප විසින් වල තුල තැන්පත් කර සෙමෙන් පස් වලින් වැසුවෙමු. කපු මහතාද ඔහුගේ කටයුතු මනාසේ ඉටු කළේය. එදින සවස් යාමයේ වන විට අප හිටපු වනජීවි නිලධාරී වික්‍රමසූරිය මහතාගේ හා පෘතුගාල ජාතික ගුවන් සේවිකාවකගේ ඉල්ලීම වූ ඇගේ අවසාන කටයුතු ඉටු කිරීම හමාර කළෙමු. එදින නැවත රෑබෝ වූ බැවින් වනයේ තුල අප කූඩාරමේ නැවතීමට තීරණය කළේ සියලු දෙනාගේම එකකතාවෙන් අනතුරුවයි. හරියටම හෝරා යන්ත්‍රෙහි රාත්‍රී 12න් සටහන් විය. සුපුරුදු පරිදි 12 පහර ගලා බසී. අපේ ඒ දෙස නෙත් අයා බලා සිටියාය. නමුත් ඒ දින රෑ නිරුවත් දවල ස්වරූපිනිය එහි නොවූවාය. වසර ගණනකට පසුව ඇයි භූතාත්මෙන් මිදී වෙනත් උපතක් කරා යන්නට ඇතැයි ස්වාමින් වහන්සේ පැවසූහ.